නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් නැවුම් වර්ෂා වැටුණාට පස්සේ මෙහි කත මේ පොළව මොනතරම් ආස්වාදයට එහෙම නැත්නම් මේ සදාහරිත වී තෙත් වී යනවාද කියන කාරණාව අපි දන්නවා. ඉතින් ඒ පරිද්දෙන් හිතක මෛත්‍රිය උපදින විට ඒ මොනතරම් සැනසෙල්ලක් Taman වෙතත් ලෝකෙ වෙතත් උදා කරලා දෙනවද. ඉතින් මෛත්‍රිය පිළිබඳව බොහෝ කාරණා අපිට දැනගන්නට අවස්ථා ලැබුණා පසුගිය වැඩසටහන් ගණනාවක. අදත් ඒ පිණිස අපට අවස්ථාව උදා වෙනවා. අපි ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව මහව පදිංචි පින්වත් සිරිමති කුමාරි මෑණියන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වත් සිරිමති කුමාරි මෑණියන් ප්‍රධාන හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල අදත් දහම් සාකච්ඡා පවත්වන්නයි මේ අවස්ථාව දා වී තිබෙන්නේ. අපි නැවතත් ස්වාමින්ද්‍රයන් වහන්සේ වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි ව්‍යාපාද නීවරණය ගැන කතා කරද්දී අපි මෛත්‍රිය ගැන කතා කරන්න පටන් ගත්තා. එහෙමයි. එතකොට මෛත්‍රිය ගැන කතා කරද්දී අද අපි කතා කරමින් හිටියේ ඊයේ දවසේ අනුරුද්ධ සූත්‍රය. එහෙයි ස්වාමීනි. එතකොට අනුරුද්ධ සූත්‍රය බොහොම අසිරිමත් උන්වහන්සේගේ තේර ගාථාව අපි කතා කරා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම මේ මෛත්‍රිය ගැන විශාල කට්ටිය නිරන්තරයෙන් හොයන දෙයක් තමයි කොහොමද මේක වඩන්නේ කියලා. ඒතර ඒ කාරණේ පිළිබඳව බොහොම විස්තර වශයෙන් කතා කරන්න අවස්ථාවක් උදා වුණා අපිට. එහෙමයි. ඒතර එතනදී මූලික වුණේ පංචකංග කියලා වඩු දෙටුමාට උමනාවක් තිබුණා පරම පූජනීය අවුරුදු 55 පුරාවට නොනිදා මේ බුද්ධ ශාසනය වැඩ සිටි මහා වීරවරයා. එහෙමයි ස්වාමීනි. තමන්ගේ ගෙදරට වඩම්මලා දානයක් පූජා කරගෙන දහම් කරුණු ටිකක් අහන්න. එහෙමයි. ඉතින් බොහොම වැදගත් විදිහට තමන් ගෙදර හිටපු සේවකයෙකුට කිව්වා අනුරුද්ධයන් වහන්සේ හොයාගෙන යන්න. මගේ සිරසින් මාව වන්දනා කළා කියලා වන්දනා කරන්න කිව්වා. එහෙමයි. ඉතින් මේ මිනිසයාත් පරම පූජනීය දිවස්ලාභී අතර අග්‍ර අනුරුද්ධයන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා වන්දනා කළා. පංචකංග වඩුතිරිතුමා ඔබ වහන්සේට සිරසින් වන්දනා කරනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ වන්දනා කරලා කිව්වා අනේ ස්වාමීනි ඊට දවසේ දානෙට වඩිනසේක්වා. බොහෝ කටයුතු තියෙන නිසා උදේම වඩිනවා නම් බොහොම හොඳයි කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් අනුරුද්ධයන් වහන්සේත් ඉදා වැඩම කළා දානි වළඳලා. ඊට පස්සේ ලස්සන ප්‍රශ්නයක් ඇහුවා කුමන්තේ. අනුරුද්ධයන් වහන්සේ අහනවා ස්වාමීනි සමහර මහතෙරුන් වහන්සේලා මට ඇවිල්ලා කියනවා මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය වඩන්න කියලා. සමහර මහතෙරුන් වහන්සේලා මට කියනවා මාර්ගගත චේතෝ විමුක්තිය වඩන්න. අනේ ස්වාමීනි මේක අර්ථයෙන් මේ කියන දේ අර්ථය එකක්ද? කියන විදිය විතරක්ද වෙනස් වෙලා තියෙන්නේ? නැත්නම් අර්ථයත් වෙනස් වෙලා කියන විදියත් වෙනස්ද කියලා ඇහුවා. හරි ලස්සන එක අහන විදිය නේද? එහෙමයි ස්වාමීනි. සමහර අය මේක අහනකොට අරුබුද උපදින විදිහට අහන්නේ. හරියන්නේ මේක අර හාමුදුරුවෝ මෙහෙම කිව්වා මේ හාමුදුරුවෝ මෙහෙම කිව්වා කියලා ඉවරලා. ඔව් චෝදනාත් කරනවා ඕක හරි නෑ මේක. මේක හරිද කියලා එහෙම. එහෙමයි. එහෙම නෙවෙයි මේ පංචකංග වඩුතිරිතුමා හරි ආශ්චර්යයි.
අහනවා මේ මහතෙරුන් වහන්සේලා මෙහෙම කියනවා මේ මහතෙරුන් වහන්සේලා මෙහෙම කිව්වා. ඒතර මේ කියන එකේ අර්ථය එකයිද කියන විදිය විතරක් වෙනස් වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් අර්ථයත් වෙනස් වෙලා කියන විදියත් වෙනස්ද කියලා ඇහුවා. එහෙමයි. හරි ලස්සනයි නේද? එහෙයි. ඒකට මේ හරි පුදුමයි මේ ධර්මයේ කාලයක් හිතට ගිහිල්ලා ඒ දියුණු වෙච්ච හිතවල ස්වභාවයක. එහෙමයි ස්වාමීනි. සමහරලාට අධියෝගී අපි යහද මේක අර්බුදයක් කරන අදහසින් නෙමෙයි සමහර විට අහන්නේ. එහෙමයි. නමුත් අර සමහර විට එහෙම වෙන්න පුළුවන් සමහර විට. එහෙයි. ස්වාමීනි ඇත්තටම මේ ශාසනය බහුල කොට හැසිරීම නිසා ඇති වෙන මේක තමයි වැදගත් චරිත නිර්මාණය වෙන්නේ ඒකත් එක්ක. එහෙමයි ස්වාමී. ඉතින් ඒ කාලේ චරිත ගත්තොත් එහෙම දැන් විසාකාවල ගත්තත් ඒත් එහෙමයි. එහෙයි. සමහර භික්ෂුන් වහන්සේලා අඩුපාඩු බව දැකලා එහෙම කිසි අරුබුදයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා ඒ කාරණේ සිහිපත් කරනවා. එහෙමයි කුණා කියලා. එහෙයි. ඒතර ඒ වගේ අර එහෙම හරි වැදගත් චරිත තිබිලා තියෙනවා ඉතින් අද. ඒ කාලේ. එහෙමයි. අද ඉතින් හාත්පසින් ඉතින් වෙනස් ඉතින්. එහෙයි ස්වාමීනි. ඊට පස්සේ ඒ වෙලාවේ අනුරුද්ධයන් වහන්සේ අහනවා. ඉතින් මං එනම් ඔබතුමාගෙන් මේකට අවස්ථාව දෙන ඔබතුමා මොකට උත්තරයක් දෙන්න කිව්වා. එහෙමයි. එතුමා කියනවා ස්වාමීනි මේ අප්‍රමාණයම් චේතෝ විමුක්තියක් ඇද්ද? මහග්ගතයන් චේතෝ විමුක්තියක් ඇද්ද? මේක අර්ථ වශයෙන් නුත් මේ සමානයි කියන විදියෙන් විතරයි වෙනස් කියලා කිව්වා. එහෙමයි. ඊට බුදු ආනන්දයන් අනුරුද්ධයන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. එහෙයි. ප්‍රතික්ෂේප කළේ නැහැ. ප්‍රතික්ෂේප නොකර කිව්වා වඩුතිරිතුමනි මේක අර්ථ වශයෙන්ුත් වෙනස් වෙන කියන විදියනුත් වෙනස් වෙන ක්‍රමයක් තියෙයි කිව්වා. එහෙමයි ස්වාමීනි. එහෙමයි කිව්වේ. කියන විදියනුත් වෙනස් වෙන අර්ථ වශයෙන්ුත් වෙනස් වෙන ක්‍රමයක් තියෙයි කිව්වා. මම ඒ ක්‍රමය ඔබට කියලා දෙන්නම් කිව්වා. ඊට පස්සේ තමයි කිව්වේ මේ දිශාවක් අරගෙන උතුරු දිශාවේ තිරින අප්‍රමාණ සත්‍යය කියලා ගත්තොත් ඒ ප්‍රමාණයක් නැහැනේ. එහෙමයි. ඒ ප්‍රමාණයක් නැතිව තමයි සත්තු ඉලක්ක වෙන්නේ එතකොට. ඒ නිසා ප්‍රමාණ රහිතව සත්තු ඉලක්ක වෙන නිසා ඒකට කියනවා අප්‍රමාණ මෛත්‍රිය මුදිතා කරුණා උපේක්ෂා වැඩෙනවා නම් අන්න ඒකට කියනවා අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා. එහෙමයි. එතකොට ඔන්න ඒ විදිහට මහග්ගත චේතෝ විමුක්තිය කියලා කියන අර්ථවත් කළේ කොහොමද? කොටස් වශයෙන් දැන් තමන්ගේ නිවසේ සිටින සත්වයෝ ටික ඉලක්ක කරගෙන මෛත්‍රිය වඩන. එහෙමයි. ඒක මහග්ගත චේතෝ විමුක්තිය. සමහර තමන්ගේ රටේ ඉන්න සියලු දෙනා ඉලක්ක කරගෙන මේ වඩනවා. ඒකත් මහග්ගත චේතෝ විමුක්තිය. දැන් මහමුදු සීමා කරගත්ත මේ මහ පොළොවේ ඉන්න සියලු සත්වයෝ ඉලක්ක කරගෙන මෛත්‍රිය වඩනවා. ඒකත් මේ මහග්ගත චේතෝ විමුක්තිය. එහෙමයි. දැන් මේ මහග්ගත චේතෝ විමුක්තිය දැන් ඊළඟට ලස්සනට තැනක ඉස්මතු වෙනවා. මේකේ ප්‍රමාණය වැඩි වෙලා ඉලක්ක කරගෙන කටයුතු කරනකොට ඒකේ මහත්ඵල බව. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙයි. පින්වත් ගෘහපතිය යම් මේ ධර්මයන්ගේ අර්ථ වශයෙන් ඇති වෙනස්කමත් ප්‍රකාශ කිරීම වල ඇති වෙනස්කමත් තේරුම් ගන්න ඕන ඔය ක්‍රමයටයි කිව්වා. ඊට පස්සේ විස්තර කරනවා පින්වත් ගෘහපතිය කියලා ලස්සන කරුණකට එනවා දැන්. පින්වත් ගෘහපතිය භව උප්පත්ති 4ක් තියෙනවා. මේ භවයේ සකස් වෙන විදිය අනුව උප්පත්ති 4ක් තියෙනවා. එහෙමයි. ඒකට කියනවා භව උප්පත්ති කියලා. කවර 4ක්ද? පින්වත් ගෘහපතිය ඇතැම් කෙනෙක් ස්වල්ප ආලෝකයක් පතුරා ඒක කියනවා මේ පරිත්තාබ. එහෙමයි. ඒක නිශ්චය කොට. ඒකට දැන් බලන්න දැන් මේ චේතෝ විමුක්ති වඩනකොට හිතේ ස්වභාවය තමයි ආලෝකමත් වෙනවා. එහෙයි ස්වාමීනි. එතකොට හිතේ ස්වභාවය තමයි ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ආලෝක තීව්‍රතාවය එකිනෙක කෙනාගේ වෙනස්. දැන් බල්බ් එකට අනුව ඒකේ තීව්‍රතාවය වෙනස්නේ. ඒ බල්බ් එකට අනුව වොට් ප්‍රමාණය වැඩි වෙන. එහෙයි. ඒ වගේ තමයි එකිනෙක කෙනාගේ ආලෝකය මේ වැඩෙන ප්‍රමාණය වෙනස් වෙනවා. එකිනෙක කෙනාගේ යම් නීවරණ වල තියෙන බලපෑමත් එක්ක සිද්ධ වෙන්නේ ඒක. එහෙමයි. එතකොට ස්වල්ප ආලෝකයක් පතුරා ඒක නිශ්චය කරගෙන වාසය කරන්නේ. එතකොට ඔහු කය බිඳී මරණින් මතු පරිත්තාබ දිව්‍යංගේ ලෝකෙ උපදිනවා කියනවා. දැන් මේක තියෙන විදිහට ඉතින් සතර බ්‍රහ්ම විහරණ වලට ඒ ස්වභාවය උපදින ස්වභාවයක් තියෙනවා. හරි ආශ්චර්යයි ඒක. එහෙමයි. ඊළඟට කියන මෙහි ඇතැම් කෙනෙක් අප්‍රමාණ වූ ආලෝකයක් පතුරා අපමානාබ. එහෙමයි ස්වාමීනි. නිශ්චය කොට වාසය කරනවා කියන එතකොට ඔහු කය බිඳී මරණින් මතු අපමානාබ දෙවියන්ගේ ලෝකයේ උපදිනවා කියලා කියනවා. එහෙමයි. හරි පුදුමයි ඒක. එතකොට
මෙහිලා ඇතැම් කෙනෙක් ඊට පස්සේ කියනවා කිලිටි වූ ආලෝකයක් පතුරා නිශ්චය කොට වාසය කරලා මේ මොකද වෙන්නේ සංකිලිට්ඨාබ දෙවියන් අතර උපදිනවා කියනවා. කිලිටි සහිතයි සංකිලිට්ඨ. ඊළඟට විස්තර කරනවා මෙහිලා ඇතැම් කෙනෙක් පිරිසිදු ආලෝකයක් පතුරා නිශ්චය කොට වාසය කරන තුරු කය බිඳී මරණින් මතු පරිශුද්ධාබ දෙවියන්ගේ ලෝකේ උපදිනවා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක මේ බලන්න මේ හිතක ඉතින් මේ කරන්න පුළුවන් පරිවර්තන. ස්වාමීනි දැන් ඒ බඹලෝව ඒ දෙව්ලොව තමන්ගේ හිතේ මුල් මෛත්‍රිය වඩනකොටම ඒ ආලෝකය සකස් වෙන විදිය නේද? එහෙමයි ස්වාමී. මේ චේතෝ විමුක්තිය කියන වචනේත් එනවත් ඒවත් එක වෙන්න පුළුවන් සමහර. එහෙමයි ස්වාමී. චේතෝ විමුක්තිය. හිත නිදහස් කරන මේ ධර්ම. ආලෝකය උපද්දනවා කෙලෙස් දුරු කරනවා අකුසල් රඳින්නේ. එහෙමයි ස්වාමීනි. දැන් අර මේ දැන් ඔය කරජකාය සූත්‍රයේ ඊළඟට සංකදම සූත්‍රය තියෙනෝනේ. මේ සතර බ්‍රහ්ම විහරණ වලටම කියන වඩද්දි හිතේ අකුසල රඳින්නේ නැහැ කියනවා. හිතේ කියන්නේ නිදහස් කරනවා. එහෙමයි. දැන් මේ දේශනාවට අනුව අපිට පේනවා ආලෝකයක් උපදින ස්වභාවයක් තියෙනවා. එහෙයි. ඒතර හිත කෙලිසුන්ගෙන් තැවරෙන්නේ නැත්තම් හිත ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. මොකද ඒ ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන් ඔය අග්ගඤ්ඤ සූත්‍රය විස්තර කරද්දිත් ඒ ස්වභාවය තියෙනවා. මුල්ම කාලේ මේ ශරීර වලින් ආලෝකයක් තිබිලා තියෙනවා. අහසේ තමයි අපි ආක්ටිව්ස් ඉඳලා තියෙන්නේ. එහෙමයි. ඒතර මහ පෘථිවිය ගත්තොත් මේක පෘථිවි ලොඳයක් වගේ තිබිලා තියෙන්නේ. බොහොම ප්‍රණීත. එහෙමයි. සියලු දෙනාම ආලෝක ශරීරය. අපේ ගොරෝසු ශරීරය තිබිලා නැහැ අපි කාටවත්. එහෙයි ස්වාමී. ඒකට එහෙම තිබිච්ච ආලෝක විහිදුවගෙන හිටපු ශරීර නෙමෙයි තින්නේ. දැන් මේ අද වෙලා තියෙන්නේ. මහ පොළොවටම පාත් වෙලානේ. හිතේ මේ හිතල කෙලෙස්. කෙලෙස් ස්වාමී. කෙලෙස්. ඒතර කෙලෙස් එන්න ඒ ආලෝක අතුරුදහන් වෙලා ගින් තියෙනවා. එහෙමයි. මේ ආලෝක අතුරුදහන් වීම ගැන කියද්දි කියන්නේ අර පෘථිවි රසයට ලොල් වෙලා මේක මේ අතින් රෝල් කරන්න ගියා ගුඩි කරන්න ගියා කියනවනේ. එහෙමයි. ඒකත් එක තමයි ආලෝක අතුරුදහන් වෙලා තියෙන ශරීරේ. එහෙනම් මේ ශරීරවල ආලෝකේ අතුරුදහන් වෙලා යන ක්ලේශ වසඟයට යන්න ආලෝක අතුරුදහන් වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. එහෙමයි සිද්ධ වෙන්නේ. එහෙයි. අතර බලන්න මේ බුදු කෙනෙක් දකින්නකම් මේකවල කිසි කෙනෙක් දකින්නේ නැහැ. අඳුරු ලෝක හිරු මඩල බුදුරජාණන් වහන්සේමයි. එහෙමයි ස්වාමීනි. ඒක දැන් මේක දෙව් මිනිස් ලෝකයා අතර දෙවියන් මරුන් බමුණු ශ්‍රමණය බ්‍රාහ්මණය අතර මේක ශාස්ත්‍රුන් වහන්සේ දැනගත්තට පස්සේනේ එතකොට කෙලෙස් වලින් පිරිසිදු කරන්න මේ සත්‍යය කැමති වෙන්නේ. එහෙමයි. මේක ශ්‍රද්ධාව ඇති වෙන කෙනා ඊට පස්සේ මේ පිරිසිදු බවම හොයන්න පටන් ගන්න ඕනේ. අහෝ මෙම ජීවිතයක් තිබිලා මේ කෙලෙස් නිසා නම් අපිරිසිදුනේ. එහෙනම් මේ හිතවල තියෙන කෙලෙස්ම දුරු කරගන්න ඕනේ කියලා. එහෙමයි. අඳුරලෝ හිරි මඩල භාග්‍යතුන් වහන්සේ. එහෙයි ස්වාමීනි. ඒ අඳුරලෝ කිලිකලේ කවුද? ඒක දැක්කේ නෑ මේ අනිස් ලෝකයා. එහෙමයි. දෙවියන් දැක්කේ නෑ, මරුන් දැක්කේ නෑ, බමුන් දැක්කේ නෑ, අනිස් ශ්‍රමණයෝ දන්නේ නෑ, අනිත් බ්‍රාහ්මණයෝ දන්නේ නෑ පිරිසිදු බව. එහෙමයි ස්වාමීනි. ඒක දැක්කේ භාග්‍යතුන් වහන්සේ. ඒතර බලන්න හරි ආශ්චර්යයි. අපි තේරුම් ගන්න ඕන. එතන මේ බුදුරජාණන් වහන්සේ නොහිටින්න මේ ලෝකෙ තියෙන අඳුර. ඒ පිරිසිදු බව කිසිසේත් හොයන්න බෑ. ඒ නිසානේ නම් ඒ කාලේ සමහර අය පිරිසිදු බව හේව්වේ දුෂ්කර ක්‍රියා කරලා. එහෙමයි ස්වාමීනි. අඳින්න නැතුව ඉන්නවා, කන්න නැතුව ඉන්නවා, එහෙයි. කැලියට වෙලා ඉන්නවා, නාන්න නැතුව ඉන්නවා පිරිසිදු බව හොයන විදිය. එහෙමයි. ඊ අතරේ සමහර අය පිරිසිදු බව හොයන්න ගත්තා මේ නාලා. ඒ කාලේ සමහර තොටවල් තිබිලා තියෙන ප්‍රසිද්ධ පුණ්‍ය තීර්ථ කියලා. අතරත් ඉන්දියාවේ තියෙනවා ඒවා. එහෙමයි ස්වාමී. ඉවන් ලෝකෙට බුදු කෙනෙක් පහළ දකින්න පිරිසිදු වෙන්නේ මේ ක්‍රමයටයි කියලා. අපිරිසිදු වෙන්නේ මේ ක්‍රමයටයි කියලා. ඉතින් ඒ බලන්න අඳුර ලෝකෙට හිරුමඩල භාගතුන් හද නෙමෙයිද? එහෙමයි ස්වාමීනි. ඉතින් මේ කරුණ අපේ හිතවල අඩු ගන්න ඔය පුංචි දේ අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපිට ඒකම සමහරට මේ ජීවිත කාලෙම තේරුම්ගන්න දීපු දා වාසය කරන්න ඒ කරුණම ප්‍රමාණවත් වෙයි. එහෙමයි. හරියට තේරුම් ගන්න පුළුවන්. එහෙයි. එතකොට මේක පුදුම ලස්සන කාරණාවක්නේ දැන් මේ. දැන් බලන්න මේක දැන් මේ කියන විදිහට දැන් අප්‍රම චේතෝ විමුක්තිය වඩනවා. එතකොට ස්වල්ප ආලෝකයක් පැතිරීම නිසා ඒකෙම වාසය කළ කය බිඳී මරණින් පස්සේ පරිත්තාබ දෙවියන්ට. එහෙමයි. ඊළඟට කියනවා ආලෝකය අප්‍රමාණ ආලෝකයක් පතුරවලා වාසය කළා ඒ කය බිඳී මරණින් මතු අප්‍රමාණාප. සමහර මෙතන ස්වල්ප ආලෝකෙ පැතිරෙන්න පුළුවන් සමහරට අර ස්වල්ප පිරිසක් නිශ්චය කරගන්නකොට. එහෙමයි. ස්වල්ප පිරිසක් නිශ්චය කරගන්න. ඒක මහග්ගත චේතෝ විමුක්තිය. එහෙයි. දැන් අප්‍රමාණ පිරිසක් අරමුණු කරගන්නකොට මේ කියන්නේ අප්‍රමාණ වූ ආලෝකයක්. එහෙමයි ස්වාමී. අපමානාබ. එහෙයි.
බලන්න එතකොට මේ සිතටත් අපි අරමුණු කරන විදිය අනුව අපි බලවත් වෙන විදිය දුබල වෙන විදිය විපාක වෙනස් වෙනවා. වෙනස් වෙන විදිය. එහෙමයි ස්වාමීනි. මේ සියලු සත්වය ගැනම එතකොට සම මේ සිතක් තියෙන ගත්තොත් එහෙම කොච්චර බලවත් වේද අපි. එහෙමයි ස්වාමීනි. සියලු සත්වය ගැන. එහෙයි. ඊළඟට විස්තර කරනවා ඊළඟට මේ සමහර අය වඩනකොට මේක කිලිටි ස්වභාවය තියෙනවා කියනවා. එහෙමයි. එතකොට කිලිටි ස්වභාවය ඇති වෙන හේතු විස්තර කරනවා. ඒක සංකිලිට්ඨාබ ලෝකෙට යනවා කියනවා. සමහර අයගේ ආලෝකය තුළ ප්‍රභාෂ්වර භව තියෙනවා කියනවා. ඒකට ඒගොල්ලෝ පරිසුද්ධාබ පිරිසිදු කියන අදහස. පින්වත් ගෘහපතියේ දෙවිවරු එක් රැස් වෙන යම් කාලයක් තියෙනවා කියනවා. ඒ දැන් ඔය කියන සියලු දෙවිවරු. එමුදු කාලයක් තිබෙනවා කියතොර ඒ රැස් වූ දෙවිවරුන්ගේ පැහැයේ වෙනස්කම් පේනවා කියනවා. එහෙමයි. පැහැයේ වෙනස්කම් පේනවා කියනවා. අපි කියන්නේ සංකිලිට්ඨාබ පේනවා වෙනවා. පරිසුද්ධාබ වෙනම පේනවා. එහෙමයි. අපමානාබ වෙනම පේනවා. ඊළඟට පරිත්තාබ වෙනම පේනවා කියනවා. ආලෝකය කියන්නේ දැල්ලේ we කියන්නේ දැන් අපි තුමු දැන් ඒක ලස්සන උපමාවක් කියනවා. හොඳට තේරුම් ගන්න පුළුවන්. පැහැයේ වෙනස්කම් පේනවා කියනවා ආලෝකයේ වෙනස්කම් පේන්නේ නැහැ කියනවා. එහෙමයි. පැහැයේ වෙනස්කම් පේනවා. දැන් ඔක්කොම එකතු වුණාට පස්සේ පැහැයේ වෙනස්කම් පේනවා. එහෙයි. හැබැයි ඒගොල්ලන්ගේ නිකුත් වෙන ආලෝකයේ වෙනස්කම් පේන්නේ නැහැ කියනවා. ඒක විස්තර කරන මෙන්න මෙහෙම හොඳට තේරුම් ගන්න පුළුවන් මේ ලස්සන උපමායි පින්වත් ගෘහපති එක මේ වගේ දෙයක්. පුරුෂයේ බොහෝ තෙල් පහන් එක්ගයක් ඇතුළට ගෙනියනවා කියනවා. බොහෝ තෙල් පහන්. එහෙමයි ස්වාමීනි. එක ගයක් ඇතුළට ගෙනියනවා කියනවා. එතකොට මේ තනි ගේ ඇතුළට ගෙනිච්ච තෙල් පහන් වල ඇති ගිනි සිලු වල වෙනස්කම පේනවා කියනවා. වෙන වෙනම බැලුවොත් එහෙම සිලු වල වෙනස්කම් පේනවා. එහෙමයි. හැබැයි ඒකෙන් පැතිරෙන ආලෝකයේ වෙනස්කම් පේන්නේ නැහැ. ඒ එකටනේ තියෙන්නේ. එහෙයි. එකට තියෙන්නේ. එහෙමයි. කොච්චර දුරට විහිදෙනවාද කියන කාරණේ පේන්නේ. එහෙයි. හැබැයි සිලුවේ වෙනස්කම් පේනවා. එහෙයි. ඒ වගේ තමයි කියනවා. අර දෙවිවරුන්ගෙත් පැහැයේ වෙනස්කම පේනවා. එහෙමයි. අඩුද වැඩිද කින්නවන්ද කියලා. නමුත් අර ආලෝකෙ කොච්චර දුරට විහිදෙනවද කියලා ආලෝකයේ වෙනස්කම් පේන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර පැහැය කියලා කියන්නේ වෙනම එකක් ආලෝකය කියන්නේ තවත් එකක්. එහෙයි. පැහැය කියන්නේ වෙනම එකක් ආලෝකය කියන්නේ තවත් එකක්. පහන් දැල්ලි තියෙන විතර පැහැ වෙනස්කම් දකින්න පුළුවන්. ඒකේ ආලෝක වෙනස්කම තියෙන විහිදෙන ප්‍රමාණය අනුව තමයි දකින්න තියෙන්නේ ඒකට ඒක. එහෙමයි ස්වාමීනි. මේ දෙක වෙන් කරලා හඳුන ගන්නවා මම කිව්වේ. එහෙයි. ඊට පස්සේ කියනවා ඒ තනිගේ ඇතුළට ගෙනිච්ච තෙල් පහන් වල ඇති ගිනිසිලු වල වෙනස්කම් පේනවා කියන නමුත් ආලෝකයේ වෙනස්කම් පේන්නේ නැහැ කියනවා. ආන් ඒ විදිහට පින්වත් ගෘහපතිය. යම් කාලයක දෙවියෝ ඒක රාශී වෙනවාද? එමුදු කාලයක් තියෙනවා කියනවා. එතකොට මේ රැස් වූ දෙවියන්ගේ පැහැයේ වෙනස්කම් නම් පේනවා කියනවා. එහෙමයි ස්වාමීනි. හැබැයි ආලෝකයේ වෙනස්කම් පේන්නේ නැහැ එකට ඉන්නකොට. හරි ලස්සන පුදුම සුන්දර අත්දැකීමක් ඉතින් අපේ පරම පූජනීය අනුරුද්ධ මහරහතන් වහන්සේ තියෙන්නේ. එහෙමයි. අනේ මේ සම්බුද්ධ ශාසනයේ වැඩ සිටි අනුත්තර පින්කිත මේ. එහෙමයි. පින්වත් ගෘහපති යම් කාලයක දෙවිවරුන් එතනින් නික්ම යෑමක් ඇද්ද? දෙවිවරු නික්ම යනවා කියන එකට එකතුලා ඉඳලා. ඒබඳු කාලයක් තියෙනවා කියනවා. එතකොට මේ රැස්වීමෙන් නික්ම යන දෙවියන්ගේ පැහැය ඕන වෙනස්කමක් පේන්න පටන් ගන්නවා කියනවා. ඒ විතරක් නෙවෙයි ආලෝකයේ කොතරම් දුරට පැතිරෙනවද කියලා ඒකේ වෙනස්කමත් ඕම් පේන්න පටන් ගන්නවා කියනවා. මේගොල්ලෝ වෙන් වෙලා යනකොට තමයි කියන එක වෙන්නේ. එහෙමයි ස්වාමීනි. පින්වත් ගෘහපති ඒක මේ වගේ දෙයක් පුරුෂයෙක්ගේ බොහෝ තෙල් පහන් අර ගෙදරින් බැහැරට ගෙන යනවාද? තෙල් පහන් ටික ලං වෙලා තිබුණේ මෙච්චර. ඉල්ල දැන් ඈත් කරනවා ඔක්කොම ටික. එහෙමයි. එකිනෙක කෙනා වෙන වෙනම ගෙනියනවා දැන්. එසේ බැහැරට ගෙනියන්නා වූ ඒ තෙල් පහන් සිලුවල වෙනස්කමක් පේනවා කියනවා. ඒ සිලුවෙන් විහිදෙන ආලෝකයේ වෙනස්කමක් පේන්න පටන් ගන්නවා කියනවා. එහෙමයි. දැන් එහෙමනේ දැන් බල්බ් ගත්තොත් එimhe අපි වොට් ගාන වැඩි වෙන්න බල්බ් එක දිහා බැලුවාම ඒකේ ලොකු වෙනසක් පේන්නේ නැහැ. ආලෝකය දිහා බැලුවොත් නෑ ලොකු වෙනසක් පේන්නේ ඒකේ. එහෙමයි. පැහැයේ ලොකු වෙනසකමක් පේන්නේ නැහැ බලද්දි. එහෙයි. ඊට පස්සේ කියනවා එබඳු කාලයක් එතකොට මේ දෙවිවරු රැස්වීමෙන් නික්ම යන දෙවියන්ගේ පැහැයි වෙනස්කම් පේනවා කියනවා. ආලෝකය අර වෙනස්කම් පේනවා කියනවා. පහන් ටික තැන තිබිලා එළියට ගෙනියනකොට පැහැයත් වෙනම පේනවා ආලෝකෙත් වෙනම පේන්නේ යම්සේද දෙවිවරු නික්මල යනකොට තමයි වෙනස්කම් ටික ඔක්කොම පේන්නේ කියලා. අර එකට ඇස්සලා ඉනකොට ආලෝකය ඔක්කොම එකතු වෙනවනේ. එහෙයි ස්වාමීනි. දැන් අපි තුන් මේ කාමරේ ගත්තොත් එහෙම තියෙන මේ දැන් මට වොට් ගන්න වෙනස් වෙලා. නමුත් මේ වොට් ගන්න වෙනස් කියලා තේරෙන්නේ නැහැ.
ඒ ආලෝකය ඔක්කොම එකතු වෙලානේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. හැබැයි වෙන වෙනම පත්තු කරලා තියුවොත් එහෙම ඈතින් ඒතකොට තමයි තේරෙන්නේ මේක ආලෝකේ වෙනස්කම් තියෙනවා කියලා. ආන්නේ වගේ සිද්ධියක් මේ කියන්නේ. සුන්දර උපමාවක් සුන්දර උපමාවක්. එහෙමයි. මේ දෙවියන් අතර දකින්න ලස්සන දෙයක්. අම්මෝ මේවා දැන් මේ ඇස් දෙකෙන් පිරි ඇසෙන්නේ බලන්නේ මහත්තයා. ස්වාමීනි අනුරුද්ධයන් වහන්සේ සියල්ල දකින්න. පිරි ඇසින් බලනවා. එහෙමයි. හැබැයි ඒ දිවස පිරිසිදු වෙලා තියෙන්නේ. එහෙමයි. බොහොම ලස්සනට පේනවා එතකොට. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. එතකොට මේ සාමාන්‍ය ලෝකයට පේන්නේ පියවැස විතරයි එතකොට. නමුත් ඒක දිවස පිරිසිදු වෙලා තියෙන්නේ. එහෙමයි. දිවස පිරිසිදු වෙලා තියෙන්නේ එතකොට. එහෙයි ස්වාමීනි. පුදුම දේවල් ඒක. අපිට ඒක හිතාගන්න බෑ දැන් ශාස්ත්‍රුන් වහන්සේ කෙසේ ඇද්ද? එහෙමයි. ශ්‍රාවකයෝ මෙසේ නම් ශාස්ත්‍රුන් වහන්සේ කෙසේ ඇද්ද? අපිට උපමා හිතන්න බැහැ නේද? උපමා හිතන්නවත් බෑ. එහෙයි. උපමා හිතන්නවත් බෑ. පින්වත් ගෘහපතියේ දෙවිවරුන්ට මෙහෙම හිතෙන්නේ නැහැ කියනවා. තව ලස්සන කතාවක් කියනවා දෙවිවරුන්ගේ දැන් එක ගුණයක් ගැන විස්තර කළේ එක ස්වභාවයක් ගැන. තව ගුණයක් ගැන විස්තර කරනවා. අපිට මේ තිබෙන තැන නිට්ටයයි කියලා හෝ ස්ථිරයි කියලා හෝ සාස්වතයි කියලා හෝ හිතෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ ඒ තැන්වල ඇලීමක් නැහැ දෙවිවරුන්ට. ඒ මෛත්‍රිය වඩලා මෛත්‍රිය වඩලා චේතෝ විමුක්තිය කියන්නේ ඒකනේ. එහෙමයි ස්වාමීනි. ඒතර බාහිර ලෝකයේ දේ හිත පිහිටන්නේ නැහැ. ආධ්‍යාත්මේ ඉපදිච්ච සැපයක් තියෙනවා. ඒ සැපේ තමයි ඊට පස්සේ වාසය කරන්නේ. එහෙමයි. අර ඒ තැනට ගියාම ඒ තැන පිහිටන්නේ නැහැ. මේ ඇතුලේ තියෙනවනේ සතුට. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් මේක. ඊට පස්සේ කියනවා හිතෙන්නේ නමුත් යම් තැනක ඒ දෙවිවරු අධිග්‍රහිතව ඉන්නවද ඒ තැන සතුටින් ඉන්නවා කියලා. ඒ තැනට ගිහිල්ලා ඒ තැන සතුටින් ඉන්නවා කියලා. එහෙමයි. ඒ තැන සතුටින් වාසය කරනවා කියනවා. ඒ ආධ්‍යාත්මික සතුට තියෙනවා. දැන් මේ කියන්නේ වත්තුම සූත්‍රය ලස්සන කාරණාවක් විස්තර කරනවා. ඔය කෙලස් ටික දුරු කළ ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, ලෝභය දුරු කළ ඊළඟට වඩනවා කියනවා සතර බ්‍රහ්ම විහරණ. සතර බ්‍රහ්ම විහරණ වඩරපු ඒ ශ්‍රාවකයා ඇතුලේ වතුරෙන්ම නාන කෙනෙක් කියනවා. එහෙමයි ස්වාමීනි. ඇතුලේ වතුරෙන් නානවා කියලා කියනවා. එහෙයි. ඒ කියන්නේ මුළු කයම සිසිල් කරවන්නේ, තෙත් කරවන්නේ ඇතුලේ වතුරේ. බාහිර දෙයක් වමනා වෙන්නේ නැහැ කියනවා. එහෙයි. විතර අවු කහන් හිටපු ඊට පස්සේ මෝඩ බ්‍රාහ්මණෙක් කියනවා ඉතින් සානි මම දැකලා තියෙනවා ඔබ වහන්සේත් මේ ගංගාල වලට ගිහින් පැම් පහසිනවා. එහෙමයි ස්වාමීනි. බලන්න මේ වගේ මෝඩකම් වචන කියන කට්ටිය කාලේ ඉඳලා තියෙනවා. එහෙයි. ඊට බුදුරජාණන් දේශනා කළා මෙහෙම වතුරකින් නානවනම් නානකොට ඔය ගංගාවල් මොකටද කියලා අහනවා. එහෙමයි. බොහොම ලස්සන ගාථා ටිකක් කියන අන්තිම මෙයා පහදිනවා. එහෙයි. මම මතක හැට බුද්ධ ශාසනය පැවිදි වෙනවා. එහෙමයි. එතන මේ බුද්ධ ශාසනයේ එහෙම ක්‍රමවේදයක් තියෙනවා. එහෙයි. මම ඇතුලේ වතුරෙන් නාන්න පුළුවන්. ස්වාමීනි කරුණක් විමස ගන්න හිතෙනවා දැන්. ඇත්තටම අපි දැන් ගමෙන් නගරයට ආවම නගරේ හොඳ නැහැ කියලා කෙනෙකුට හිතෙනවා. ගමට යන්න ඕන කියලා හිතෙනවා. නගරේ කෙනාට නගරේ ඕන කියලා. මෙතන මට එච්චර ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා. තනින් තැනට අපේ හිත වෙනස් වෙන විදිය නිසා. ඉතින් මේ දර මං කිව්විද මේ හිතවල තියෙන සතුටේ මදිකමත් එක තමයි ওই ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. එහෙමයි. දැන් මේ කියන්නේ මේ දෙවිවරු ඒ කොහේ ගියත් ඒ තැන් වලට බැඳින්නේ නැහැ. එහෙමයි. නිට්ටයයි ස්ථිරයි කියලා ගන්නෑ කියනවා. එහෙයි. ඒ තැන සතුටින් වාසය කරනවා කියනවා. පින්වත් ගෘහපති ඒක මේ වගේ දෙයක් කියනවා. කදක හෝ බඳුනක හෝ යමක් දමාගෙන රැගෙන යද්දී ඒ සමග මැස්ස යනවා කියලා. ඒ සමග මැස්ස යනවා කියනවා. ඒ මැස්සන්ට අපගේ මේ ස්ථානය නිට්ටයයි ස්ථිරයි සාස්වතයි කියලා හිතෙන්නේ නැහැ කියනවා. මැස්සන්ට. එහෙමයි ස්වාමීනි. නමුත් යම් තැනක මැස්සන් වහලා ඉන්නවද ඒ තැන මැස්ස සතුටින් කියනවා ඉන්නේ. තමන් සතු කරගන්න මැස්සට එහෙම එකක් නැහැ කියනවා. එහෙමයි. පින්වත් ගෘහපති දෙවිවරුත් ඒ විදිහමයි කියනවා. ඒ ඉන්න තැන අපගේ මේ තැන නිට්ටයයි ස්ථිරයි සාස්වතයි කියලා හිතන්නේ නැහැ කියනවා. නමුත් යම් තැනක දෙවිවරු අධිග්‍රහිත ඉන්නවද ඒ තැන බොහෝම සතුටින් ඉන්නවා කියනවා. එහෙමයි. සතුටින් ඉන්නවා කියනවා. එහෙමයි. පුදුම දෙයක් නේ. මෙසේ පැවසූ විට මේ සබීය කියන ස්වාමීන් වහන්සේ නමක් හිටියේ සබීය කච්චාන කියලා. අනුරුද්ධයන් වහන්සේට කියනවා දැන් මේක ලස්සනට අහගෙන ඉඳලා මේ බණ පද ටික. ස්වාමීන් අනුරුද්ධයන් වහන්සේ ඉතා ආශ්චර්යයිනේ. ස්වාමීන් අద్භූතයිනේ. මේ පිළිබඳ තවදුරටත් ඇති යුතු එක්තරා කාරණාවක් තියෙනවා කිව්වා. අනේ ස්වාමීන් යම් මේ ආලෝකයට සම්බන්ධ දෙවිවරු නැද්ද? ආලෝකයට සම්බන්ධ දෙවිවරු ඇද්ද? ඒ සියලු දෙවිවරු පරිත්තාප දෙවිවරුද කියලා ඇහුවා. දැන් මේ ආලෝකේ උපදින දෙවිවරු ඉන්නවා නම් ඒ සියලු දෙවිවරු පරිත්තාප දෙවිවරුද කියලා ඇහුවා. එහෙම නැත්නම් අපමානාභ
ඌ යම් කිසි දෙවිවරුත් මේ තැන ඉන්න එකම තැන ඉන්නවද කියලා ඇහුවා. එහෙමයි. ඉතින් අදහස් කළේ මේ ස්වාමීන් වහන්සේ එතකම වැටහිම තිබුණ හිතන් හිටියේ එන පරිත්තාප දෙවිවරු වෙනම ලෝකේ ඉන්නවා අපමානාප කට්ටිය වෙනම ඉන්නවා එකට ඉන්නේ කියලා. එහෙමයි. අදහස් ගන්න ඒකයි මේ ආලෝකයට සම්බන්ධ දෙවිවරු ඇද්ද ඒ සියලු දෙවිවරු පරිත්තාප දෙවිවරුද එහෙම නැත්නම් අපමානාප වූ යම් කිසි දෙවිවරු ඉන්නවද කියලා. දෙවියතල වෙනස්ද කියලා. වෙනස්ද කියලා. එහෙමයි. ඊට පස්සේ කියලා ඇහුවා මේ ඒ කියන්නේ දැන් මේකට එක්රැස් වෙනවා කියලා කිව්වනේ. එහෙයි. ඒ එක්රැස් වෙන අය අතර පරිත්තාබය අතර දෙන්නේ අහන්නේ නැත්නම් අපමානාබය දෙන්නේ කියලා ඇහුවා. එහෙමයි. ප්‍රියායුෂ්මත් කච්චානාර බෞප්පත්ති පිළිබඳ පැවසූ කාරණාව අනුව මේ ඇතැම් දෙවිවරු පරිත්තාබයි ඒ වගේම මේ ඇතැම් දෙවිවරු අපමානාබයි කිව්වා. එහෙමයි. ඊට පස්සේ අහන ස්වාමීන් අනුරුද්ධයන් වහන්සේ එකම දේවනිකායක ඉපදිලා ඉන්න ඒ දෙවිවරු අතරින් ඇතැම් දෙවිවරු පරිත්තාබ වෙන්නත් සල්පාලෝකයක් ඇතිවරු දෙවිවරු වෙන්නත් ඇතැම් දෙවිවරු අපමානාභයවත් අපරමාණු ආලෝකයක් දෙවිවරු වෙන්නත් හේතුව මොකක්ද කියලා ඇහුවා. අන්නර කාරණේ ලස්සනට ඒක ඉස්මතු වෙනවා මෙතන දැන්. එහෙයි ස්වාමී. එහෙනම් මොකක්ද ඇහුවේ? මෙතන ඇතැම් එකම දිව්‍යනිකායේ ඉපදිලා ඉන්න ඇතැම් දෙවිවරු පරිත්තාබ වෙන්නයි. සමහර ඒ කියන්නේ අල්පාලෝකයෙන් යුක්ත වෙන්නයි. සමහර දෙවිවරු අපමානාභ වෙන්නයි. ඒ කියන්නේ අප්‍රමාණු ආලෝකයෙන් යුක්ත වෙන්න හේතුව මොකක්ද කියලා ඇහුවා. එහෙයි. දැන් අපි නම් මේ බල්බ් එක මේ එක ආලෝකෙ වැඩියයි අනිත් එකේ ආලෝකෙ අඩුයි කියලා අහුවම උත්තර දෙන්න පුළුවන් මොකද්ද? එකක වොට් ගන්න වැඩි අනිත් එකේ වොට් ගන්න අඩුයි. අඩුයි කියන්නේ. දැන් මෙන්න මේකට ලැබෙන උත්තරේ. එහෙමයි. ප්‍රියායුෂ්මත් කච්චාන මේ කාරණේ මම ඔබෙන් අහන්නම් කිව්වා. ලස්සන කාරණා මේක. ඔබ කැමති ආකාරයට පිළිතුරු දෙන්න කිව්වා. මේකෙන් දැන් කුමද්ද තමයි වඩන්න ඕන මොන චේතෝ විමුක්තියද කියලා තමන්ටම තේරෙයි. එහෙමයි. ප්‍රියායුෂ්මත් කච්චාන යම් භික්ෂුවක් එක් රුක් සිවණක පමණක් භූමිය මහග්ගතයයි අරමුණු කරගෙන ඒ රුක් සේවනයේ ඉන්න සත්වයන්ට විතරක් මේ සිත පතුරවතර ඉන්නවා. ඒ වගේම යම්කිසි භික්ෂුවක් රුක් සේවන් දෙක තුනක පමණ භූමිය මහත්ගතයයි අරමුණු කරගෙන මේ සිත පතුරව වාසය කරනවා. එහෙමයි. මේ චිත්ත භාවනා දෙකින් වඩාත් මහත්ගත වෙන්නේ කවර චිත්ත භාවනාවද කියලා ඇහුවා. ස්වාමිනී යම් භික්ෂුවක් රුක් සේවන් දෙක තුනක් පමණ භූමිය මහත්ගතයේ අරමුණු කොට මේ සිත පතුරව වාසය කරයිද මේ චිත්ත භාවනාව තමයි ওই භාවනා දෙකින් වඩාත් මහත්ගත වෙන්නේ කිව්වා. එයාට තමයි වඩා ආලෝකයක් ලැබෙන්නේ එතකොට. තේරුණා නේද? එහෙමයි. ප්‍රියායුෂ්මත් කච්චාන මේ ගැන කොහොමද හිතන්නේ? යම් භික්ෂුවක් රුක් සේවන් දෙක තුනක් පමණ භූමිය මහත්ගතයේ අරමුණු කොට මේ සිත පතුරව වාසය කරයිද යම් භික්ෂුවක් එක ගම් කෙතක පමණ තැන මහත්ගතයයි අරමුණු කොට මේ සිත පතුරව වාසය කරයිද මේ චිත්ත භාවනා දෙකින් වඩාත් මහත්ගත වෙන කවර චිත්ත භාවනාවක්ද කියලා ඇහුවා. ස්වාමිනී යම් භික්ෂුවක් ඒ ගම් කෙතක් සම්පූර්ණ අරමුණු කරගෙන මහත්ගතයයි අරමුණු කරගෙන ඒකට මේ සිත පතුරව වාසය කරනවා නම් මේ චිත්ත භාවනාව තමයි ওই භාවනා දෙකින් වඩාත් මහත්ගත වෙන්නේ කිව්වා. ප්‍රියායුෂ්මත් කච්චාන මේ ගැන කොහොමද හිතන්නේ? යම් භික්ෂුවක් එක් ගම් කෙතක් පමණ තැන මහත්ගතයේ අරමුණු කොට මේ සිත පතුරවා වාසය කරයිද යම් භික්ෂුවක් ගම්කේ දෙක තුනක් පමණ භූමිය මහත්ගතයේ අරමුණු කොට මේ සිත පවුන වාසය කරයිද මේ චිත්ත භාවනා දෙකෙන් වඩාත් මහත්ගත වෙන්නේ කොහොමද කියලා ඇහුවා. අනේ ස්වාමීනි යම් භික්ෂුවක් ගම්කේ දෙක තුනක් පමණ තැන මහත්ගතයේ අරමුණු කරගෙන දැන් එන්නේ වැඩි වෙලා එතකොට. එහෙයි ස්වාමී. ඒතකොට එන්නේ වැඩි වෙනකොට ඒකේ අර මහත්ඵල ගබාත් මොකද වෙන්නේ? එන්නේ වැඩි වෙනවා. පොඩි පිරිසකට මෛත්‍රියෙන් ඉන්නවට වඩා ලෝක සත්‍යයටම එතකොට මෛත්‍රී සිත වැඩි වෙන්න මහත්ඵල වැඩි වෙනවා. ආලෝකෙත් මොකද වෙන්නේ? ආලෝකෙත් වැඩි වෙනවා එතකොට යාගේ. එහෙමයි ස්වාමී. ප්‍රියායුෂ්මත් කච්චාන මේ ගැන කොහොමද හිතන්නේ? යම් භික්ෂුවක් ගම්කේ දෙක තුනක් පමණ මහත්ගතයේ අරමුණු කොට මේ සිත පසුරුවා වාසය කරයිද යම් භික්ෂුවක් එක් මහා ජනපදයක් රාජ්‍යයක් එක් මහා රාජ්‍යයක් පමණ භූමිය මහත්ගතයේ අරගෙන මේ සිත පතුරව වාසය කරයිද මේ චිත්ත භාවනා දෙකින් වඩාත් මහත්ගත වන්නේ කවර චිත්ත භාවනාවද කියලා ඇහුවා. ස්වාමිනී යම් භික්ෂුවක් එක් මහා රාජ්‍යයක් පමණ තැන මහත්ගතයයි අරමුණු කොට මේ සිත පතුරව වාසය කරයිද මේ චිත්ත භාවනාව තමයි ওই භාවනා දෙකින් වඩාත් මහත්ගත වෙන්නේ. එහෙමයි. ප්‍රියායුෂ්මත් කච්චාන මේ ගැන කොහොමද හිතන්නේ? යම් භික්ෂුවක් එක මහා රාජ්‍යයක් පමණ තැන මහත්ගතයේ අරමුණු කොට මේ සිත පතුරව වාසය කරයිද
යම් භික්ෂුවක් රාජ්‍ය දෙක තුනක් භූමි ඉලක්ක කරගෙන මේ සිත පතුරවනවා. උතර ඒ දෙකෙන් මහත්ඵල වෙන්නේ කොහොමද කියලා ඇහුවා. රාජ්‍ය දෙකක් ගත්තට පස්සේ ඒක මහත්ඵලයි කිව්ව මහත්ගතයි කිව්ව එක. වඩා මහත්ගතයි කිව්ව එක. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ අහනවා රාජ්‍ය දෙක තුනක් මහත්ගතේ අරමුණු කරන එකද වඩා වටින්නේ? එහෙම නැත්නම් සාගරයේ සීමා කරගත්තු මහ පොළොව ඔක්කොම අරමුණු කරගෙන යම් කෙනෙක් මේ සිත පතුරවනවා නම් ওই දෙකෙන් වඩාත් මහත්ගත වෙන්නේ කොහොමද කියලා ඇහුවා. ස්වාමීනි මේ සාගරයේ සීමා කරගත්තු මහ පොළොව අරගෙන වඩන එක තමයි වඩාත් මහත්ගත වෙන්නේ කිව්වා. එහෙමයි. ඒත් බලන්න ඒරියා එක ප්‍රමාණය වැඩි වෙන්න ඉලක්ක කරගන්න ප්‍රමාණය වැඩි වෙන්න මේ මෙත් සිතේ බලවත් බව වැඩි වෙනවා. පින වැඩි වෙනවා. එහෙමයි. ආලෝකය වැඩි වෙනවා. හරි ආශ්චර්යයි. එහෙයි. ඒක බලන්න අපේ සිතිවිලි උනත් සීමා වෙන්නේ නැතුව අර මේ අප්‍රමාණ වෙන්න ඕන එතකොට. ප්‍රමාණ රහිතව. එහෙමයි ස්වාමීනි. සිතිවිලි හැමෝම එහෙමයි. සියලු සත්‍යයන්. එහෙයි ස්වාමීනි. හරි ආශ්චර්යයි ඒක නේද? එහෙයි. ඊට පස්සේ කියන ප්‍රියායුෂ්මත් කච්චාන එකම දිව්‍යනිකායක උපන්න ඔය දෙවිවරුන් අතරේ ඇතැම් දෙවි කෙනෙක් පරිත්තාප වෙන්නත්. ඇතැම් දෙවි කෙනෙක් අප්‍රමාණ වෙන්නත් හේතුව මෙයයි කාරණය මෙයයි කියලා ඕන් දේශනා කළා. එහෙනම් දැන් අර ඇතැම් දෙවි කෙනෙක්ගේ ආලෝකේ ස්වල්ප වෙන්නත් ඇතැම් දෙවි කෙනෙක්ගේ ආලෝකේ වඩා බහුල වෙන්නත් හේතුව මොකද්ද මේ? මේ චේතු විමුක්තියේ තියෙන බලවත් භවයේ තියෙන මේ වටිනාකම ස්වභාවය. එහෙමයි. ඒතර මහත්ගත බව වැඩි වෙන්න ආලෝක වැඩි වෙනවා. ඒක අප්‍රමාණ බවට යනවනම් ඒක තවත් ආලෝක වැඩි වෙනවා. එහෙමයි. බලන්න බුද්ධ ශාසනයක විතරයි ඉතින් මේ. එහෙමයි ස්වාමීනි. බුද්ධ ශාසනික පමණමයි මේ පිළිසරණ තියෙන්නේ. එහෙමයි. මේ අවබෝධයේ තියෙන මේ ප්‍රඥාව මේ දැන ගැනීම මෙතරම් විස්මිත හෙළිදරව්. විස්මිත හෙළිදරව්. එහෙමයි ස්වාමීනි. මේ ශ්‍රාවකයෙක්ගේ මේ හෙළිදරව් මෙසේ වෙනවා නම් එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ නමකින් කෙසේ හෙළිදරව් කරගන්න පුළුවන් දේවල් තියෙනවද නේ? ඇයි මේ විශේෂ ගැන කියද්දි කියන්නේ සම්මා සම්බුද්ධෝති භගවා භාග්‍යතුන් වහන්සේ සියල්ල අවබෝධ කළා කියලා කියනවා. මේ ධම්මා අනබි සම්බුද්ධා. මේ ධර්මය අවබෝධ කළේ නෑ කියලා කියන්න කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ. එහෙමයි ස්වාමීනි. කියන්නේ අසවල් දේ ඔබ වහන්සේ අවබෝධ කළා නෑ, අසවල් දේ අවබෝධ කළා නෑ කියලා කියන්න පුළුවන් කෙනෙක් නෑ මේ ලෝකෙ. දෙවියන් අතරක් කෙනෙක් නෑ, බ්‍රහ්මියෝ අතර කෙනෙක් නෑ, බඹුන් අතර කෙනෙක් නෑ. කිසි කෙනෙක් අතර නෑ එහෙම කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ඒක තමයි සම්බුද්ධත්වය කියලා කියන්නේ. එහෙම චෝදනා කරන්න කෙනෙක් නෑ. එහෙයි. ඒ තරම් අවබෝධය පරිපූර්ණයි. අවබෝධ නොකළ දෙයක් නෑ. එහෙමයි. අවබෝධ නොකළ දෙයක් නෑ. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයි ඒක. එහෙයි. සම්බුද්ධත්වය කියලා කියන්නේ ඒක. පරිපූර්ණ අවබෝධය. පරිපූර්ණ අවබෝධයක්. එහෙමයි ස්වාමීනි. අපි හැමදෙනාම ඉක්මවා ගිය අන්න ඒක අපි හැමදෙනාම මේ ලෝක සත්‍යය සියලු දෙනාම එහෙමයි ස්වාමීනි. අපා දෙපා සිව්පා බොහෝපා ඇති සියලු සත්තු ඉක්මවා ගියපු අද්භූත හැකියාවන්ගේ යුතු මානසික ස්වභාවය. එහෙමයි ස්වාමීනි. සසරේ පිරු ගුණ බල බහිමෙමයි මේ දිස්සෙන්නේ. එහෙමයි. ඒතර බලන්න මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කළා. එතකොට මේ දැන් දිව්‍ය ලෝකේ ඉන්න කට්ටියගේ සමහර අයගේ ශරීර මේ වලින් ආලෝකය අඩුවෙන් පැතිරෙන්නයි. සමහර අයගේ ශරීර වලින් ආලෝකය බොහෝ කොට පැතිරෙන්නයි. හේතුව තමයි එතකොට මේ සිත වේවා, කරුණා වේවා, මුදිතා වේවා, උපේක්ෂා වේවා. මේ චේතු විමුක්ති වල ප්‍රමාණය තමන් ඉලක්ක කරගන්න ප්‍රමාණය වැඩි වෙනකොට තමයි වැඩි වෙන්න තමයි ආලෝකය වැඩි වෙන්නේ. එහෙමයි. ආලෝකය වැඩි වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අපි මේ එහෙනම් අප්‍රමාණාබ මේ චේතෝ විමුක්තිය අපි නිතර වඩන්න පුරුදු වෙන්න ඕනේ. එහෙමයි. එක සත්‍යයක් නෙවෙයි. එහෙයි. අපි එහෙනම් මේ උතුරු දිශාවේ සිටින අප්‍රමාණ සත්‍යෝ වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, අනේ සුවසේ ජීවත් වෙත්වා, අනේ ශාන්ත සුවයටපත් වෙත්වා. එතකොට එහෙනම් දිසා වශයෙන් ගත්තොත් එන උතුරු දිශාවේ කිසි සත්‍යයක් ගැන වෛරයක් ඇති වෙන්න දෙන්නේ නැහැ එතකොට. එහෙමයි ස්වාමීනි. තරහ උපේක්ෂාව. එහෙයි. එච්චර උපේක්ෂාවක් තියෙනුනේ යාට. එහෙමයි. කිසිම සත්‍යයක් ගැන වෛරයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. එහෙයි. අපි දැන් ආගම් වශයෙන් වේවා, ජාති වශයෙන් වේවා, රටවල් වශයෙන් වේවා, පවුල් වශයෙන් වේවා කිසිම කෙනෙක් ගැන වෛරයක් උපදින්න දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. කොහොමද එතකොට? එහෙයි. හරි ආශ්චර්යයි නේද? එහෙයි. අවසරයි ස්වාමීනි. ස්වාමීනි දැන්
අපිට මෛත්‍රී හිතේ වැඩෙනකොට ඒ වගේ සත්වයන් අරමුණු වෙන දැන් නිවසේ වුණත් කුඩා සත්තු ඉඳ සමහර වෙලාවට අපිට හිරියරව කූඹි වේයෝ වගේ සත්තු එහෙම එනවා. ඉතින් ඒ අවස්ථාවෙත් ඒ සියලු දෙනා කෙරෙහි පැතුරුණු කරුණාසිතෙන් මෛත්‍රී සිතෙන් අනිවාර්යයෙන්ම. එහෙයි. එතකොට මේ අපි සෑම සතෙක් ගැනම එතකොට අපේ හිතේ තියෙන්න ඕනේ. එහෙමයි. ඒක තමයි මෛත්‍රී හිත බලවත් වෙන ක්‍රමය. එහෙමයි. බලවත් වෙන ක්‍රමය ඒක. ඊට පස්සේ විස්තර කරනවා ස්වාමීනි අනුරුද්ධයන් වහන්සේ ඉතා මැනවි. ඒ වගේම ওই කාරණේ පිළිබඳ තවදුරටත් ඇසි යුද්ධයක් තියෙනවා කියලා කිව්වා. අර සබී කච්චානම ස්වාමීන් වහන්සේ. ස්වාමීනි ඔය ආලෝක දෙවිවරුන් යම් පම නැද්ද? ඒ සියලු දෙවිවරුන් කිලිටි සහිත එළියක් තියෙන අයද එහෙම නැත්නම් පිරිසිදු එළියක් තියෙන අයද කියලා ඇහුවා. එහෙමයි. සංකිලිට්ඨාබද එහෙම නැත්නම් මේ පරිසුද්ධාබද කියලා ඇහුවා. ප්‍රියායුෂ්මත් කච්චාන භව උප්පත්ති පිළිබඳ පැවසූ කාරණයට අනුව ඇතැම් දෙවිවරු සංකිලිට්ඨාබයි ඒ වගේම ඇතැම් දෙවිවරු පරිසුද්ධාබයි කිව්වා. සමහර අයගේ ආලෝක කිලිටි සහිතයි සමහර අයගේ ප්‍රභාස්වරයි කිව්වා. එහෙමයි. ස්වාමීන් අනුරුද්ධයන් වහන්සේ එකම දේවනිකායක ඉපදිලා ඉන්න ඒ දෙවිවරු අතරින් ඇතැම් දෙවිවරුන් සංකිලිට්ඨාබ දෙවිවරු වෙන්ටත් ඇතැම් දෙවිවරු පරිසුද්ධාබ දෙවිවරු වෙන්ටත් හේතුව මොකද්ද කියලා ඇහුවා. එහෙමයි. ඇතැම් දෙවිවරු සංකිලිට්ඨාබ වෙන්නත් ඇතැම් දෙවිවරු පරිසුද්ධාබ දෙවිවරු වෙන්ටත් හේතුව කුමක්ද කියලා ඇහුවා. කාරණේ මොකද්ද කියලා ඇහුවා. ප්‍රියායස්මත් කච්චාන ඔබට උපමාවක් කියන්නම් කිව්වා. උපමාවිනුත් මෙහෙම තේරෙනවා කිව්වා. ඇතැම් බුද්ධිමත් පුරුෂයන් කියන කාරණේ අර්ථය අවබෝධ කරගන්නවක උපමාවයි. ප්‍රියායස්මත් කච්චාන එක මේ වගේ දෙයක්. දැල්වෙමින් තිබෙන තෙල් පහනක තෙලුත් අපිරිසිදුනා. වැටියත් අපිරිසිදුනා. හරි ලස්සන උපමාවනේ. එහෙමයි. දැල්වෙන තෙල් පහනක් තියෙනවා තෙල් ටිකත් අපිරිසිදුයි. වැටියත් අපිරිසිදුයි. ඉතින් අහනවා ඒ තෙලුත් අපිරිසිදු නම් වැටිත් අපිරිසිදු නිසා අඳුරු ගතියකින් තමයි කියනව දිලෙන්නේ. සිලත් මොකද වෙන්නේ එතකොට? අඳුරු ගතියක් තියෙනවා ඒකේ. ප්‍රභාස්වර බව නැහැ. ප්‍රභාස්වර බව නැහැ. අඳුරුයි. එහෙනම් මේ පහනක මේ ආලෝකය අඳුරු වෙන්න හේතුව තමයි ඒක වැටියත් අඳුරුයි මේ අපිරිසිදුයි එහෙනම් මේ තෙල් අඳුරු මේ අපිරිසිදුයි. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා තමයි අර දැල්ල ලස්සනට එන්නේ නැත්තේ. දීප්තිමත් නැහැ. ඊළඟට කියනවා ප්‍රියායුෂ්මත් කච්චාන ඔය විදිහමයි තමයි කියනවා මේ ඇතැම් භික්ෂුවක් සංකිලිට්ඨාබ වශයෙන් අරමුණු කරගෙන. ඒකට එයා කෙලෙස් සහගතවම දැන් මේක වඩන්නේ මෛත්‍රිය. මෛත්‍රිය වඩනවා, කරුණාව වඩනවා, මුදිතාව වඩනවා, උපේක්ෂාව වඩනවා. හැබැයි වැඩෙද්දී මොකද වෙන්නේ? විස්තර කරනවා සංකිලිට්ඨාබ වශයෙන් අරමුණු කරගෙන බැසගෙන මිත්පතුර වාසය කරනවා කියන ඔහුගේ කායික වශයෙන් ඇති පීඩා සංසිඳිලා නැහැ කියනවා. සමහර අය මේ සිත වඩනවා. කායික පීඩා තියෙනවා, වෙහෙස තියෙනවා, අපහසුව තියෙනවා. එහෙමයි සර්. ඒක නීවරණයක් ඒක. ඒක නැති වෙන්නේ කොහොමද සර්? ඒතර ඒවා ඉතින් කෙලස් දුරු වෙනකොට වෙන එකක් නේ ඒක. එහෙමයි. ඒතර මේකම මේ සිතම බලවත් වෙනකොට ඒවා පීඩා දුරු වෙලා යනවා. එහෙමයි. දැන් විනා කුසල් දහම් වැඩෙනකොට ඒවා දුරු වෙලා යනවා. එහෙමයි. ඒතර කුසල් දහම් ඒකයි මම කිව්වේ මේ සසරේ අර පෙර කුසල් දහම් වඩපු කෙනෙක් මේ සිත වඩද්දී අර එතකොට හොඳට මේක වැඩිලා යනවා. ඒකට හේතුව මොකද්ද? අර සංකිලිට්ඨාබ වෙන්නේ නැහැ ඒක. එහෙමයි ස්වාමීනි. කායික උතෑණි ගති නැහැ, කම්මැලි ගති නැහැ, නිදිමත නැහැ, අලසකම් නැහැ, කාමරාගයෙන් බැටකම් නැහැ, ද්වේෂයෙන් බැටකම් නැතුව බොහොම සුවපත් වූ හිතින් තමයි වඩන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ධර්ම මාර්ගේ වඩන් තියෙන එක ක්‍රමෙ විවේක නිසිතම්, විරාග නිසිතම්, නිරෝධ නිසිතම්, බොස්සග්ග පරිණාමී කියලා වචන ටිකක් තියෙන්නේ. එහෙමයි. නිරෝගී හිතක් තියෙනවා. ඒකට කල් ගත වෙනවා. ඒ සීලය වැඩෙන්න ඕන, ඉන්ද්‍රිය දමනය වැඩෙන්න ඕන, ආහාරයේ මාත්‍රාව දියුණු වෙන්න ඕන. එහෙමයි. නිදිවරල හොඳට පුරුදු වෙන්න ඕන. ඒතර පීඩාකාරී මානසිකත්වය සංසිඳලා තියෙන්නේ. ඒ සංසිඳුණු මානසිකත්වයෙන් වඩනකොට අන්න ඒක බලවත් වෙනවා. එහෙමයි. දැන් මෙතන සංකලිට්ඨාව වෙන්න හේතුව මොකක්ද? එයාගේ කායික පීඩා සංසිඳිලා නැහැ. තීන මිද්දේ සම්පූර්ණයෙන් නැති වෙලා නැහැ. සිතේ විසිරීම කුකුස් සම්පූර්ණයෙන් බැහැර වෙලා නැහැ. ඉතින් ඔහු කායික පීඩා සංසිඳිලා නැති නිසාත්, තීන මිද්දේ නැති වී නැති නිසාත්, විසිරීමයි කුකුසයි දුරු නොවූ නිසාත් මොකද වෙන්නේ? තරමක් අඳුරු ගතියකින් තමයි කියන දිලෙන්නේ. එහෙමයි සර්. එහෙම කෙනා මේ සිත වැඩුවට පස්සේ ඒකෙන් ලැබෙන ආලෝකය මොකද වෙන්නේ? අඳුරු ගතියකින් තියෙන ආලෝකයක් තියෙනවා. එහෙමයි.
ඔහු කය බිඳීම මරණින් මතු සංකිලිට්ඨාබ දෙවියන් අතර ගිහින් උපදිනවා කියන. එහෙනම් දැන් අපිට දෙන පරිත්තාබ දෙවියන් අතර යන්නේ ඇයි? සංකිලිට්ඨාබ දෙවියන් අතර යන්නේ ඇයි කියලා වෙන වෙනම තේරුම් ගන්න පුළුවන් දැන් අපිට. හරි පුදුමයි. ප්‍රියායස්මත් කච්චාන මේ වගේ දේකුත් තියෙනවා. දැල්ලෙමින් තිබෙන පහනක තෙලුත් පිරිසිදු නම් වැටිත් පිරිසිදු නම් ඒ තෙලිත් පිරිසිදු නිසා වැටිත් පිරිසිදු නිසා අඳුරු ගතියක් නැතුවයි දිලෙන්නේ කියන. ප්‍රියායස්මත් කච්චාන ආන් ඒ වගේ තමයි කියන මෙහි ඇතැම් භික්ෂුවක් පරිසුද්ධාභ වශයෙන් අරමුණු කරගෙන බැසගෙන මේ සිත පතුර වාසය කරනවා කියන. පිරිසිදුව තමයි ඒතර මේ සිත පතුරවන්නේ. කොහොමද පිරිසිදු වෙන්නේ? ඔහු කායික වශයෙන් ඇති පීඩා හොඳට සංසිඳලා තියෙනවා. ඒ වගේම තීන මිද්ද හොඳට නැති වෙලා තියෙන්නේ. සිතේ විසිරීම, කුකුස් කිරීම, පසුතැවීම ඒ ඔක්කොම හිතේ සංසිඳලා තියෙන්නේ. එහෙමයි. පරිත්තාභ සිතින් වඩනවා කියලා කියන්නේ ඒකට. සංකිලිට්ඨාභ සිතින් වඩනවා කියන්නේ අරකට. එතකොට අපමානාභ සිතින් වඩනවා කියන්නේ අරකට අනිත් ස්වභාවයට. එහෙමයි. වෙන වෙනම අරුත් තියෙනවා මේක. ඊට පස්සේ විස්තර කරනවා තීන මිද්ද නැති නිසාත් විසිරීම් කුකුස් කිරීම නැති නිසාත් අඳුරු ගතියකින් තොරවයි කියන ආලෝක දිලෙන්නේ. එහෙමයි. ඔහු කය මිදී මරණින් මතු පරිසුද්ධාභ දෙවියන් අතර යනවා කියන. පරිසුද්ධාභ දෙවියන් අතර යනවා කියන. හරි ලස්සනයි නේද? දැන් එහෙනම් අපමානාභ දෙවියන් අතර යන ප්‍රතිපදාව, පරිසුද්ධාභ දෙවියන් අතර යන ප්‍රතිපදාව, ඊළඟට සංකිලිට්ඨාභ දෙවියන් අතර යන ප්‍රතිපදාව වෙන වෙනම තියෙනවා දැන් මේක. එහෙමයි ස්වාමීනි. ප්‍රියායස්මත් කච්චාන එකම දිව්‍යනිකායක උපන් ඔය දෙවිවරුන් අතරේ ඇතැම් දෙවි කෙනෙක් සංකිලිට්ඨාභ වෙන්නත් ඇතැම් දෙවි කෙනෙක් පරිසුද්ධාභ වෙන්නත් හේතුව මෙයයි, කාරණේ මෙයයි කියලා. එහෙමයි. මෙසේ වදාළට පස්සේ සබීය කච්චානයන් වහන්සේ අනුරුද්ධයන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි අනුරුද්ධයන් වහන්සේ මැනවි ආශ්චර්යයි. අනුරුද්ධයන් වහන්සේ මෙහෙම කියන්නේ නැහැ නෙව. මේ විදියට මම මෙහෙම ඇහුවා කියලා කියන්නේ නැහැ නෙව අනුරුද්ධයන් වහන්සේ. එහෙමයි. මෙහෙම වෙන්න පුළුවනි කියලා කියන්නේ නැහැ නේ අනුරුද්ධයන් වහන්සේ. මේ කිව්ව කාරණාව එකක්වත් තුළ මම මෙහෙම ඇහුවා කියලාත් නැහැ, මෙහෙම වෙන්න පුළුවන් කියලාත් නැහැ. නිෂ්ඨාවටපත් කළා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ස්වාමීන් වහන්සේ අනුරුද්ධයන් වහන්සේ දෙවිවරු මේ විදියට ඉන්නවා. ඒ දෙවිවරු මේ විදියට බබලනවා කියලා නෙව කියන්නේ. ඉතින් ස්වාමීනි මට මෙහෙම හිතෙනවා ඒකාන්තයෙන් එහෙනම් ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ඔය දෙවිවරුන් සමග එකට වාසය කරලා තියෙනවා කියලා මට හිතෙනවා කිව්වා. එහෙමයි. කතා බහ කරලා තියෙන්න ඕන, සාකච්ඡා කරලා තියෙන්න ඕන කියලා කිව්වා. ප්‍රියායුෂ්මත් කච්චාන ඒකාන්තයෙන් ඔබ කාරණේ ඉස්මතු කරලා වචනේ කතා කළේ. මම දැන් ඉතින් එහෙමනම් ඔබට කියන්නම් මේ කාරණේ. ප්‍රියායුෂ්මත් කච්චාන මම බොහෝ කාලයක් මුළුල්ලේ ඔය දෙවිවරුන් සමග වාසය කරලා තියෙනවා කිව්වා. එහෙමයි ස්වාමීනි. කතා බහ කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා කිව්වා. එහෙමයි. මිසී වදාළට පස්සේ සබීය කච්චානන් වහන්සේ පංචකාංග වඩුතුමාට කියනවා පින්වත් ගෘහපතිය ඔබට ලාභයක්මයි මේ අනුරුද්ධයන් වහන්සේ ඇසුරු කරන්න ලැබීම. එහෙමයි. පින්වත් ගෘහපතිය ඔබට යහපත් ලාභයක්මයි මේ අනුරුද්ධයන් වහන්සේ ඇසුරු කරන්න ලැබීම. යම් මේකින් ඔබත් ඒ ගැන සැක සහිත දේ අත්හැරගත්ත නෙම. ඒ වගේම අපිත් මේ ධර්ම ක්‍රමයේ අසන්ට අවස්ථාවක් උදා කරගත්ත නෙම ඔබට ලාභයක්මයි කිව්වා. එහෙමයි. කොච්චර අසිරිමත්නේ. එහෙයි ස්වාමීනි. එතන බලන්න මේ සම්බුද්ධ ශාසනයේ වැඩ සිටියේ පරම පූජනීය අනුරුද්ධයන් වහන්සේ නිසා. එතන මේ ශ්‍රාවක භාෂිතයක් එතකොට මේක. එහෙමයි. එතන බලන්න මේ ලස්සන එතකොට මේ අපේ ජීවිතේ මේ ව්‍යාපාද නීවරණින් නැති සුන්දර හිතක් උපදව ගන්න. අකුසල් පහසුවෙන් ගැලවිලා යන හිතක් හදා ගන්න ආස කෙනා. ප්‍රභාස්වර ආලෝකයෙන් යුතු හිතක් හදා ගන්න ආස කෙනා. එහෙමයි ස්වාමීනි. නේද? අප්‍රමාණ වූ ආලෝකයෙන් යුතු හිතක් හදා ගන්න ආස කෙනා. එහෙනම් මේ ආලෝක සංඥාව වෙන පවා මේ උපදව ගන්න පුළුවන් හැකියාවක තවතර අපිට තේරෙනවා මේ චේතෝ විමුක්ති තුළ තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ තනිකර හතර බ්‍රහ්ම විහරණත් එක්ක තියෙන මේක. එහෙයි. ඒතර මේ මෙතන විශේෂයෙන් මේ තීන මිද්ද ගැන පවා හොඳට අරමුණු කරලා මෙතන තියෙන විස්තර කරුණු කතා කරනවා. එහෙමයි. ඒතර බලන්න මෙන්න මේ හොඳට සතර බ්‍රහ්ම විහරණ වඩන කෙනෙක්. ඒතර මේක පැත්තකින් ව්‍යාපාදේ නැමැති නීවරණ ධර්ම දුරු කරගන්න පහසුවක් අනික පැත්තකින්. අනිත් නීවරණයන් තුළ හිත ගැලෙන ගතිය අඩු කරගන්න පහසුවක් එතකොට මේ.
එහෙමයි. ඒතර මෛත්‍රිය කියලා කියන්නේ විශාල අපේ ජීවිතේට ආශිර්වාදකින් ඖෂධයක් එතකොට මේක. කය සුවපත් කරනවා, හිත සුවපත් කරන ඖෂධයක් එතකොට. එහෙමයි. නිර්මල හිතක් හදාන්න, නිරෝගී හිතක් හදාගන්න ඖෂධයක් මේක. මොකද්ද මේ? සතර බ්‍රහ්ම විහරණ කියන එක. එහෙමයි. ඉතින් මේ සතර බ්‍රහ්ම විහරණ වලින්ම මේ ව්‍යාපාද නීවරණය දුරු කළා දානවා. සතර බ්‍රහ්ම විහරණ වලින්මයි ඒතර ව්‍යාපාද නීවරණය සහ මුලින්ම නැති වෙලා යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අපිට මේ ලැබුණු ජීවිතය අපි මේ හතර ඉරියව්වෙම අප්‍රමාණ කොට මේ වෛර නැති, තරහ නැති මෛත්‍රිය හැමතිස්සෙම පතුරව ඉන්න මහන්සි ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. අප්‍රමාණ වූ කාරුණික සිත මේ වඩන්න අපි විතර මහන්සි ගන්න ඕන. අප්‍රමාණ වූ මුදිතා සහගත සිත වඩන්න මහන්සි ගන්න ඕන. ඒ වගේම අප්‍රමාණ වූ උපේක්ෂා සහගත සිත වඩන්න අපි නිතර මහන්සි ගන්න ඕන. ඉතින් මේ ධර්ම දාණය දෙන පිරිස මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගැන නිතර සිහි කරන්න. මෙවන් උත්තම වූ අවබෝධයක් මේ ලෝකෙට අසන්න ලැබීම කල්ප ගානකට දුර්ලභයි. කල්ප ගානකට දුර්ලභයි. දැන් බලන්න විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් කල්ප 60කටත් මේ කාරණේ මේ ලෝකෙට අහන්න ලැබෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. කල්ප ගානකට දුර්ලභ සුභාෂිතයක් අනේ දෙව් මිනිස් ලෝකයට මට දෙන්න වාසනාව උදා වුණා කියලා සතුටු වෙන්න. එහෙමයි. කල්ප ගානකට දුර්ලභ වූ හිත නිකලස් කරවන, සුවපත් කරවන, සසර දුකින් නිදහස් කරවන, සතර පායෙන් නිදහස් කරවන උදාාර සුභාෂිතයක් දෙව් මිනිස් ලෝකයට තමන් අසන්න සැලැස්සුවොත් එහෙනම් ඒ දුර්ලභ පණිවිඩය සුභාෂිතය සසරේදී තමන්ට මුණ ගස්සන පින බවට පත් වෙන්නේ අනිවාර්යෙන් මේ. සුභාසිතේ මුණ ගස්සන්නේ සුභාසිතේ මුණ ගැසුවට පස්සේ. එහෙමයි. දෙව් මිනිස් ලෝකයාට සුභාසිතේ මුණ ගස්සමින් පින් රැස් කරනකොට සසරේ තමන්ට සුභාසිතේ නිරන්තරයෙන් මුණ ගස්සනවා. සිත සුවපත් කරන භාෂිතේ මුණ ගස්සනවා. කෙලෙස් දුරු කරන භාෂිතේ මුණ ගස්සනවා. සසර පුරාවට කල්යාණ මිත්‍ර සම්පත්තිය මුණ ගස්සන උදාාර පින. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම සසර පුරා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන, සසර පුරා සුභාසිතේම අසමින්, සුභාසිතේම තමන්ට මුණ ගැසිමින් සුවපත් වූ ජීවිතයක් උදා කරගෙන සසර දුක් දුරු කරන්නම මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් මුළු මහත් ලෝකයේම සුවපත් කරන භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සුභාෂිතයන් අද දවසෙත් අපට අහන්න ලැබුණ මෙත් සිතේ ආනුභාවය පිළිබඳව අපගේ පින්වත් ස්වාමින් වහන්සේ කරුණ පවසා වදාලා ඒ අපට අනුකම්පාවෙන් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත උදා වුණ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මහව පදිංචි පින්වත් සිරිමති කුමාරි මෑණියන් ඇතුළු පිරිස එක රාශී වෙලා මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය කටීකාර බ්‍රහ්ම රාජයා, සාම්පති බ්‍රහ්ම රාජයා, සනන් කුමාර බ්‍රහ්ම රාජයා, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙන්පත් දෙවිවරු, ඒ වගේම ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනය හිතකම සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරවණට සලසා දෙත්වා, සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා, දිව්‍යෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකීය කමලා ජයසේන මෑණියන්ට, W.A. ජයසේන පියාණන්ට, MB
සිවුරත්න පියාණන්ට සෝමලතා ගුණසේන මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පවුලේ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පatti මහා පදිංචි පින්වත් සිරිමති කුමාරි මේ පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. එංගලන්තයේ පදිංචි දිලීෂ නයනදිත් පුතණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. පියුමිකා දියණියට වත්තල පදිංචි සුපිපි සුමීත්‍රා දියණියට ඒ වගේම රසික ගුණසේන පුතණුවන්ට මෝක්ෂා අනූදී සෙනුදී ඒ වගේම දෙසදු යන මුණුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පින්වත් සිරිමති කුමාරි මෑණියන්ටත් දූදරුවන්ට මුණුපුරු මිනියන් පවුලේ සියලු දෙනාට සුවසේ පින්දහම් රැස් කිරීමට ධර්මයේ හැසිරීම පිණිස මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පවසා වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයට මේ මොහොතේ දායාද කොටගෙන ධර්ම දානමේ පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ මහව පදිංචි පින්වත් සිරිමති කුමාරි මෑණියන් විසින්. ඒ පින්වන්ත මෑණියන් ප්‍රධාන පින් ඇති හැම දෙනාමත් පින්වන්ත ඔබ හැම දෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. ඉතින් මේ දුර්ලභ සම්බුද්ධ ශාසනයේ ඉස්මතු වෙන ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඔබට ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නේ. 071 222 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා ආරාධනා කරනවා. එමනම් කරුණා මෛත්‍රියෙන් සුසැදෙන සිත් දහර හදාගන්න හැම දිනාටම අවස්ථාවන් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්න සූදානම් වනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.